සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි දැන් මේ ඉගෙන ගනිමින් සිටින්නේ මහා චත්තාරීසක සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයට අයිති මේ උතුම් දේශනාව තුළ අඩංගු වෙලා තිබෙන්නේ නිවන් මඟ ගැන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියන දැන් ඔබ මේ වෙනකොට දන්නවා. සම්මා සමාධිය වඩන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ විස්තර කරන්නේ. ඒතර සම්මා සමාධියට පරිස්කාර සහිතයි, ප්‍රත්‍ය සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන අංග 7 සම්මා සමාධියට තියෙන පරිස්කාර කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පැහැදිලිව දේශනා කළා. ඒතර සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියන එක මේ දේශනාව පුරාවටම විස්තර වුණා. සම්මා දිට්ඨිය කියන්නේ සම්මා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය වෙන් කරලා දැන ගැනීම, නුවණින් යුක්තව දැන ගැනීම සම්මා දිට්ඨිය. එතකොට මිච්ඡා දිට්ඨිය මෙයයි කියලා දන්නවනම්, සම්මා දිට්ඨිය මෙයයි කියලා දන්නවනම් ඒක සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය කොටස් දෙකකට බුදුරජාණන් වහන්සේ වදාලා ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. ඒක අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. ඒතකොට ලෞකික සම්මා දිට්ඨියත් එක්ක ලෞකික සම්මා දිට්ඨිය මුල් කරගත්තු ලෞකික සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී එහෙම මාර්ගයක් තියෙනවා. ඒක ලෞකිකයි. ඒක සාසවා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කළා. සාසවා පුඤ්ඤභාග්‍යා උපදි විපක්ඛා කියලා. ඒක ආශ්‍රවයන්ට හිතයි. පින රැස් වෙනවා, පින වැඩෙනවා. ඒ වගේ උපදි විපක්ඛා මතුවට විපාක ලැබෙනවා. මතු විපාක ලැබෙනවා. ඒ භවය හැදෙනවා. ඒ සම්මා දිට්ඨිය මුල් කරගත්තු මේ වැඩපිළිවෙල තුල. හැබැයි මේ වැඩපිළිවෙලට එන්න ඕනි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා. අර මිච්ඡා දිට්ඨියෙන් වෙන් වෙලා මේ වැඩපිළිවෙලට එන්න ඕනි. ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා සම්මා දිට්ඨිය ඊළඟ කොටස ලෝකෝත්තර සම්මා දිට්ඨිය. හරි. ඒ සම්මා දිට්ඨිය මුල් කරගත්තු වැඩපිළිවෙලකට අවතීර්ණ වෙනවා. ඒ සම්මා දිට්ඨිය ආශ්‍රව වලට හිත නැහැ. අනාසවා, ලෝකුත්තර, මග්ගංගා. හරි.
එතකොට මේ මාර්ග අංගයක් වුණු සම්මාදිට්ඨිය මුල් කරගත්තු වැඩපිළිවෙලකට එනවා. එතකොට ඒ සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාව. බුදුරජාණන් දේශනා කළා. අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගස්ස භාවේතෝ පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං ධම්මවිචය සම්බුච්ඡංගං. ඒ වගේම සම්මා දිට්ඨි මග්ගංගං කියලා අර සම්මා දිට්ඨි බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. එතකොට ප්‍රඥාව කියලා කියන්නේ ඔබ දන්නා ප්‍රඥාව කියලා කියන්නේ උද්‍යත්ත ගාමිනිය පඤ්ඤා. සමුදය අස්තංගමේ දැකීම, හට ගැනීම නැතිවීම දැකීම. හරි. මොකේද පංච උපාදානස්කන්ධේ ආයතනයන්හි ධාතුවල මේ ආදි වශයෙන් හට ගැනීම නැතිවීම දැකීම තමයි ප්‍රඥාව. ඒතර ඒක සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒතර අන්නේ ඒ සම්මාදිට්ඨිය තමයි මුල් වෙන්නේ මේ ලෝකෝත්තර මාර්ගයට. ඒතර ඒ සම්මාදිට්ඨිය මුල් වෙලා සම්මා සංකප්පය ඇති වෙනවා. අර සම්මාදිට්ඨිය මුල් වෙලා ඇති වෙන්නේ සම්මා සංකප්පය. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. ඒ සම්මාදිට්ඨිය මුල් වුණ මේ මාර්ගය තුල සම්මා සමාධිය වැඩෙනවා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි එදා නතර කළේ සම්මා ආජීවය ළඟින් නතර කළේ. ඒතර සම්මා ආජීවයට සම්මා ආජීවයේ වැඩෙන්න මුල් වෙනවා කරුණු තුනක්, අංග තුනක්. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා වායාමේ සහ සම්මා සති. උතනින් තමයි නතර කළේ. ඊට පස්සේ සම්මා වායාම සම්මා සති කියන දෙක සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විස්තරයක් කරන්නේ නැහැ. මොකද ඒක හැම එකටම මුල් වෙනවා. හරි. ඊපස්සේ බුදුරජාණන් දේශනා කරනවා තත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මහනි කොහොමද සම්මා දිට්ඨිය පූර්වාංගම වෙන්නේ? සම්මා දිට්ඨිස්ස භික්ඛවේ සම්මා සංකප්පෝ පහෝති. මහනි සම්මා දිට්ඨිය වඩන්නහුගේ සම්මා සංකල්පේ වැඩෙනවා. හරි. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාට සම්මා සංකල්ප. සම්මා දිට්ඨියට එන කෙනාට සම්මා සංකල්පේ වැඩෙනවා. ඒක නොවැඩී තියන්නේ නැහැ. ඇයි නොවැඩී තියන්නේ නැත්තේ? සම්මා දිට්ඨිය මුල් මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය මුල් වෙන නිසා. හරි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මොකද ඒක අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගස්ස භාවේතෝ. යම් පඤ්ඤා ඉන්ද්‍රියම් පඤ්ඤා බලං. ඒ සම්මා දිට්ඨිය. ඒක තුල යම් ප්‍රඥාවක් ඇද්ද? ඒ ප්‍රඥාව කියලා කියන්නේ මං ඉස්සෙල්ලත් කිව්වා උදයත්ත ගාමිනිය පඤ්ඤා. පංච උපාදානස්කන්ධය හට ගැනීම. ඒතර මේ සම්මා දිට්ඨිය ආපු කෙනාට මේ ධර්මයේ සම්බන්ධයෙන් ගැඹුරු වැටහීමක් තියෙනවා. ගැඹුරු වැටහීමකින් යුක්තව ඒ සම්මා දිට්ඨිය මේ උපදින්නේ. හරි. ඒ ගැඹුරු වැටහීමමයි සම්මා දිට්ඨිය බවට පත් වෙන්නේ. හරි. එතකොට යාට දුක් දැන් පංච උපාදානස්කන්ධය ගත්තොත් දුක පිළිබඳ විශාල අවබෝධයක් තියෙනවා. ආයතන 6 ගත්තොත් එම දුක. ධාතු ගත්තොත් එම දුක. හරි. ඒතර මේවල සමුදය දැන් ඔබ ගත්තොත් එම ඉස්සලත් කියලා දුන්නා. සම්මා දිට්ඨි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල තියෙන සම්මා දිට්ඨි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ දුක ගැන දේශනා කළ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ සම්මා දිට්ඨි සූත්‍රය දේශනා කරන්නේ දුක ගැන, දුකේ සමුදය ගැන, දුකේ නිරෝධය ගැන, දුක නිරුද්ධ කරන මාර්ගය ගැන යම් දැක්මක් තියෙනවා නම් එයා දන්නවා නම් ඒ ගැන එයා හොඳට නුවණින් දන්නවා නම් එත්තාවතාපිකෝ ආවුසෝ සම්මාදිට්ඨිය හොති. එපමණකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි කියනවා. උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඊමන් සත්තම්මන්ති. අන්න සම්මාදිට්ඨියෙන් යුක්තයි. සම්මාදිට්ඨිය. ඊට පස්සේ ජාතිය ගැන දන්නවනම් ජාතියේ සමුදය, ජාතියේ නිරෝධය, ජාතිය නිරුද්ධ කරන මාර්ගය. ඊට පස්සේ භවය ගැන
භවයේ සමුදය ගැන, භවයේ නිරෝධය ගැන, භවයේ නිරුද්ධ කරන මාර්ගය ගැන මේ ආදි වශයෙන් අර පටිච්ච සමුප්පාදයේ එක එක අංගයක් ගැන සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන මේ ගැන අවබෝධයක් තියෙනවා නම්, මේ ගැන අවබෝධයක් තියෙනවා නම් ආදි වශයෙන් ඒ එක එක අංගයක් ගැන. එතනදී සම්මාදිට්ඨි සූත්‍රයේ කාරණා 16ක් තියෙනවා. හරි? ඒ 16 ගැනම දේශනා කරනවා වෙන වෙනම දේශනා කරනවා. මේ ගැන දන්නවා නම්, මේ ගැන දැක්මක් තියෙනවා නම් එත්තවතාපික ආවුසු සම්මාදිට්ඨියෝති. ඔන්න ඔපමණකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි කියනවා. එතන මොකක්ද? දුක්ඛ සමුදය. හරි? දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ කරන මාර්ගය. හරි. එතන මේ ආදි වශයෙන් මේ ලොකු අවබෝධයක් යාට තියෙනවා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණෙන කෙනාට. ඒතර ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියට ආව කෙනාට ඔන්න බුදුරජාණන් දේශනා කරනවා සම්මා දිට්ඨිස්ස භික්ඛවේ සම්මා සංකප්පෝ පහෝති. යාගේ සංකල්ප ලෝකෝත්තර මාර්ගාංගයක්. ලෝකෝත්තර මාර්ගාංගයක් සම්මා සංකල්ප. හරි? ඊට පස්සේ සම්මා සංකප්පස්ස භික්ඛවේ සම්මා වාචා පහෝති. සම්මා සංකල්පයෙන් යුක්ත කෙනාට බුදුරජාණන් දේශනා කරන සම්මා වාචා පහෝති, සම්මා වාචාව උපදිනවා. හරි. ඊට පස්සේ සම්මා වාචාස්ස සම්මා කම්මන්තෝ පහෝති. සම්මා වාචාවෙන් යුක්ත කෙනාට සම්මා කම්මන්තේ උපදිනවා. සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පහෝති. සම්මා කම්මන්තෙන් යුක්ත කෙනාට සම්මා ආජීවය උපදිනවා. සම්මා ආජීවස්ස සම්මා වායාමෝ පහෝති. සම්මා ආජීවයෙන් යුක්ත කෙනාට සම්මා වායාමය උපදිනවා. සම්මා වායාමස්ස සම්මා සති පහෝති. හරි? එතකොට සම්මා වායාමයෙන් යුක්ත කෙනාට සම්මා සතිය උපදිනවා, වැඩෙනවා. සම්මා සතිස්ස සම්මා සමාධි භවති. සම්මා සතියෙන් යුක්ත කෙනාට සම්මා සමාධිය උපදිනවා, වැඩෙනවා. සම්මා සමාධිය. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් දේශනා කරනවා අලුතින් අංග දෙකක්. සම්මා සමාධියට ආපු කෙනාට දැන් සම්මා සමාධිය කියන්නේ අර අංග හතම ප්‍රත්‍ය කරගෙන උපදින දෙයක් නේ. එතකොට මේ සම්මා සමාධිය පළවෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන්. දෙවෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන්. තුන්වෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන්. හතරවෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන්. සම්මා සමාධිය. හරි? එතකොට මේ සම්මා සමාධියට ආපු කෙනා අපි හිතමු හතරවෙනි ධ්‍යානෙ කියලා. බුදුරජාණන් වහන්සේ හතරවෙනි ධ්‍යානෙ විස්තර කරනවානේ නොඑක් සූත්‍රවල. හතරවෙනි ධ්‍යානෙ තුල තියෙන තත්ත්වය, සිතේ තත්ත්වය, ඒවන් සමාහිතේ චිත්ති පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදුභූතේ කම්මනී තිතේ ආනින්ජප්පත්තේ කියලා මේ ආදි වශයෙන් විස්තර කරනවා. ඒවන් සමාහිතේ චිත්තේ. මේ ආකාරයෙන් සමාහිත සිතේ. හරි? සමාධිමත් සිතේ. ඒවන් සමාහිත චිත්තේ. පරිසුද්ධේ පිරිසුදු. පරියෝදාතේ ප්‍රභාස්වර බබලන පරියෝදාතේ. අනංගනේ විගතෝපක්ඛිලේසේ කෙලෙස් වලින් බාධා නැති. හරි? කෙලෙස් වලින් බාධා නැති අනංගනේ විගතෝපක්ඛිලේසේ. මුදු භූතේ මෘදුයි ඒ සිත්. මුදු භූතේ කම්මනේ කර්මන්නේයි තිතේ ස්ථිර පිහිටා තියෙනවා. ආනින්ජප්පත්තේ නිවන දෙසට නැමිලා තියෙනවා. යොමු වෙලා තියෙනවා. ඇයි ඒක නිත්‍යත්‍ය ඒක සම්මා දිට්ඨියෙන් පටන් ගන්න එකක්. ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් පටන් ගන්න එකක්. එයාට ලොකු අවබෝධයක් තියෙනවා පටන් ගන්නකොටම ලෝකෝත්තර සම්මා දිට්ඨියට ලෝකෝත්තර සම්මා දිට්ඨිය එතින් උපදව ගන්න වීර්ය කිරීම තුලම හරි ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදව ගන්න වීර්ය කිරීම තුලම එතනම තියෙනවා යාට ලොකු අවබෝධයක් දුක හට ගැනීම දුක නැතිවීම දුක නැති කරන මාර්ගය ගැන දුක්ඛ නිරෝධය ගැන අවබෝධයක් තියෙනවා. දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද? නිවන. දුක්ඛ නිරෝධය කියන්නේ. ඒ සම්බන්ධයෙන්ම ලොකු අවබෝධයක් යාට තියෙනවා. එතකොට එයා අර හතරවෙනි ධ්‍යානයේ තුල ඒ සම්මා දිට්ඨිය මුල් වෙලා මේ සම්මා සමාධිය ඇති කරගත්තු කෙනාගේ හතරවෙනි ධ්‍යානයේ
ආනින්ජප්පත්ති නිවන දෙසට නැමිලා තියෙනවා. ඒ සිත ආනින්ජප්පත්ති. ආන්න ඒ ගුණවලින් යුක්ත කෙනා, අන්නේ සතරවෙනි ධ්‍යානයටපත් වෙච්ච කෙනා ඊට පස්සේ මොකද කරන්නේ? එයාගේ සිත යොදවන කර්මන්නේයනි. Tamanට ඕන පැත්තකට සිත යොදවන්න පුළුවන් කර්මන්නේයයි. හරි? නිවන දෙසට යොමු වෙලා තියෙනවා. ඒ සිත. එයා ඒ සිත යොදවනවා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදව ගැනීම පිණිස. දැන් මෙයා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදව ගන්න මෙයා සිත යොදවද්දී එයාට දකින්න ලැබෙනවා. හරි? එයාට දකින්න ලැබෙනවා. එයාට සිහිය උපදිනවා. හරි? එතකොට එයාට දකින්න හම්බ වෙන පෙර ජීවිත. හරි? පෙර ජීවිත දකින්න හම්බ වෙනවා. ඒ පෙර ජීවිත දකිනවා. ඒකම්පි ජාතියෝ එක උපතක් පෙර එක උපතක් දකින්න ලැබෙනවා. ද්වේපි ජාතියෝ උපත් දෙකක් ලැබෙනවා. තින් සම්පි ජාතියෝ උපත් තුනක්. හරි? චත්තා සම්පි ජාතියෝ උපත් හතරක්. ඊට පස්සේ උපත් පහක්. මේ ආදී වශයෙන් උපත් 10ක් 20ක් 30 40 100 200 මෙහෙම ඈතට උපත් දහස් ගණන් පෙර ජීවිත. ඊට පස්සේ කල්ප ගණන් අනේකෙහි සංවට්ටකප්පේ අනේකෙහි විවට්ටකප්පේ අනේකෙහි සංවට්ටකප්පේ මේ ආදී වශයෙන් ඈතට කෙලවරක් නැති මේ පුබ්බේ නිවාස මෙයාට දකින්න ලැබෙනවා. පුබ්බේ නිවාස කෙලවරක් නැති උපත් දකින්න ලැබෙනවා. ඒතර ඒ උපත් දකින්න මෙයාට ලැබෙනකොට මෙයාට වන්න උපදිනවා මොකද්ද? පුබ්බේ නිවාස ඥානය. පුබ්බේ නිවාස ඥානය උපදිනවා. ඒක සම්මා ඥානයක්. ඊට පස්සේ මෙයාගේ සිත මෙයා යොදවනවා හතරවෙනි ධ්‍යානය තුල ඉන්න කෙනාගේ සිත යොදවනවා චතුූපාඥානිය උපදව ගන්න. හරි? කර්මාන් රූපව චුත වීමත් කර්මාන් රූපව ඉපදීමත් දැකීමේ නුවණ උපදව ගන්න. මෙයා දකින්න හම්බ වෙනවා නොඑක් සත්‍යයන් කුසල කර්ම කරලා සුගති ලෝකවල ගිහිල්ලා උපදිනවා. අකුසල කර්ම කරලා දුගති ලෝකවල ගිහිල්ලා උපදිනවා. මෙයාට දකින්න ලැබෙනවා. හරි? අන්න මෙයාට උපදිනවා මොකද්ද? චතුූපපාත ඥානයක්. හරි? ඊට පස්සේ අනුන්ගේ සිත් දැනගැනීමේ දැකීමේ නුවණ උපදිනවා. පරචිත්ත විඥානය උපද ගන්න අවස්ථාවක් තියෙනවා මෙයාට. හරි? ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම දියුණුලා තියෙන ආකාරය ගැන දැකීමේ නුවණ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ උපදව ගන්න අවස්ථාවක් තියෙනවා. දිබ්බ සෝත ඥානෙ උපදව ගන්න අවස්ථාවක් තියෙනවා. හරි? දිබ්බ සෝත ඥානෙ. ඊට පස්සේ දිබ්බ චක්කු ඥානෙ උපදව ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් මේ ඥානෙ ඒත් එක්කම ආශ්‍රවයන් මේවා තමයි ආශ්‍රව කියලා මෙයාට මනාකොට වැටහීමක් එනවා. මේ වලින් තමයි ආශ්‍රව හටගන්නේ. මේ ආශ්‍රව නැතිවීම මේ ආශ්‍රව නැති කරන මාර්ගය කියලා එයාට මේ ආශ්‍රව ගැන මනා නුවණක් උපදිනවා. අවබෝධයක් උපදිනවා. ඒ අවබෝධයත් එක්කම ආශ්‍රවයන් ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ආශ්‍රව ප්‍රහාණය වෙනවා. හරි? ආසවක්ඛය ආශ්‍රයන් ක්ෂය වීමේ නුවණ. ආසවක්ඛය ඥානෙ උපදිනවා. ආසවක්ඛය ඥානෙ උපදුනා කියලා කියන්නේ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සමාධිස්ස සම්මා ඥානං පහෝති. සම්මා සමාධියට ආපු කෙනාට සම්මා ඥානය උපදිනවා. සම්මා ඥානය උපදිනවා. හරි? සම්මා ඥානස්ස සම්මා විමුක්ති පහෝති. අර සම්මා ඥාන ඉපදීමත් එක්කම
සියලු දේන් එයා නිදහස් වෙනවා. සියල්ලෙන් නිදහස් වෙනවා. එයා රූපයෙන් නිදහස් වෙනවා. වේදනාවෙන් නිදහස් වෙනවා. සංඥා සංකාර විඥාන වලින් එයා නිදහස් වෙනවා. එයා ඇසින් නිදහස් වෙනවා. රූපයෙන් නිදහස් වෙනවා. කනින් නිදහස් වෙනවා. ශබ්දෙන් නිදහස් වෙනවා. ආයතන හයෙන් නිදහස් වෙනවා. ධාතු වලින් නිදහස් වෙනවා. එක දැන් විද්‍යාව ඉපදීමත් එක්ක උපදින්නේ විද්‍යාවනේ ත්‍රිවිද්‍යාව. ඒ විද්‍යාව ඉපදීමත් එක්ක අවිජ්ජාව ප්‍රහාණය වෙලා යන මුළුමනින්ම. අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ. අවිද්‍යාව ඉතුරු නැතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යාම තුළ සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාර නිරුද්ධ වීම තුළ විඥානය නිරුද්ධ වෙලා යනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරුද්ධ වෙලා යනවා. සලආයතන නිරුද්ධ වෙලා යනවා. හරි? ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. වේදනා විඳීම නිරුද්ධ වෙලා යනවා. හරි? ඊට පස්සේ තණ්හාව නිරුද්ධ වෙලා යනවා. උපාදානය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වෙනවා. ජාතිය නිරුද්ධ වෙනවා. ජරා මරණ ශෝක පරිදේව මේ සම්පූර්ණ දුක නිරුද්ධ වෙලා යනවා. ඒ ඔක්කොම නිදහස් වෙනවා. විමුක්තිය. සම්මා ඥානස්ස සම්මා විමුක්ති භවෝති. අර සම්මා ඥාන උපදීමත් එක්ක මෙන්න මේ විමුක්තියටපත් වෙනවා. හරි. ඉතිකෝ භික්කවේ අට්ටංග සමන්නාගතෝ සීකෝ. මහන්නේ අංග 8කින් යුක්ත කෙනා. හොඳට මතක තියාගන්න මේ අංග 8 එතකොට ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර මාර්ගයේ මේ අංග 8. ලෝකෝත්තර සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා සංකප්පය, ලෝකෝත්තර සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අංග 8. මෙන්න මේ අංග 8න් යුක්ත නම් බුදුරජාණන් දේශනා කරනවා සීකෝ. එයාට හඳුන්වනවා සීක කියලා. ද සීක පුජ්ජිතන් කී දෙනෙක් ඉන්නවද? 7 දෙනෙක් ඉන්නවා. කවුද? සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනා. සෝතාපන්න ඵලයටපත් වුණු කෙනා. සකදාගාමී මාර්ගයේ ඉන්න කෙනා. සකදාගාමී ඵලයටපත් වුණු කෙනා. අනාගාමී මාර්ගයේ ඉන්න කෙනා. අනාගාමී ඵලයටපත් වුණු කෙනා. අරහත් මාර්ගයේ ඉන්න කෙනා. මෙන්න මේ 7 දෙනා සීක. ඒක මේ කියන්නේ. ඉතිකෝ භික්කවේ අට්ටංග සමන්නාගතෝ සීකෝ. ඔය අංග 8න් යුක්ත නම් එයා සීක. හොඳට මතක තියාගන්න. ආපහු මං කියනවා මේ අංග 8න් යුක්ත කියලා කියන්නේ ලෞකික මාර්ගය නෙවෙයි. ලෝකෝත්තර මාර්ගය. නිවන් මඟ. හරි? දසංග සමන්නාගතෝ අරහා හෝති. අර අංග 8 සම්මා සමාධියෙන් පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඒ අංග දෙකත් එකතු වෙලා අංග 10ක් වෙනවා නම් අංග 10කින් සමන්විත නම් ඒ කෙනා අරහා හෝති, රහතන් වහන්සේ. එහෙනම් සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙක සම්පූර්ණ වෙන්නේ රහතන් වහන්සේට. රහතන් වහන්සේ අසීකයි. සීක නෑ. හික්මිලා අවසන්. සීක කියන්නේ හික්මෙන කෙනා නිවන් මගේ. අසීක කියලා කියන්නේ නිවන් මගේ හික්මිලා අවසන් කෙනා. එයාට ආපහු හික්මෙන්න දෙයක් නෑ. කියන්නේ එයාගේ හික්මීම නැති වෙලා යනවද? නෑ. එයා හික්මීම සම්පූර්ණ කළා. නැවත හික්මෙන්න දෙයක් නෑ. බුදුරජාන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා తත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති. මහණී සම්මා දිට්ඨියමයි පූර්වාංගම වෙන්නේ. සම්මා දිට්ඨිස්ස භික්ඛවේ මිච්ඡා දිට්ඨි නිච්චින්නා හෝති. මහණී සම්මා දිට්ඨිය ඇති කෙනාට මිච්ඡා දිට්ඨිය ප්‍රහාණය වෙලා යනවා. සම්මා දිට්ඨියට ආපු කෙනාට මිච්ඡා දිට්ඨිය ප්‍රහාණය වෙලා යනවා. ඒත් සම්මා දිට්ඨියයි මිච්ඡා දිට්ඨියයි එකතන තියෙන්න බෑ. සම්මා දිට්ඨියට එනකොට ඒ ප්‍රමාණයෙන් සම්මා දිට්ඨියට එන ප්‍රමාණයෙන් මිච්ඡා දිට්ඨිය ප්‍රහාණය වෙනවා.
නිජ්ජින්නෝ හොති යේච මිච්ඡා දිට්ඨි පච්චය අනේකේ පාපක අකුසල ධම්මා සම්භවಂತಿ තේ චස්ස නිජ්ජින්නා හොಂತಿ. මිත්‍යා දෘෂ්ටිය නිසා යම්තාක් අනේක වූ පාපී අකුසල ධර්මයන් හටගන්න තිබුණාද ඒවත් ප්‍රහාණය වෙලා යනවා. සම්මාදිට්ඨි පච්චයා ච අනේකී කුසල ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡanti. සම්මාදිට්ඨිය නිසා සම්මාදිට්ඨිය ආපු නිසා ඒ සම්මාදිට්ඨිය තුල හටගන්නා වූ අනේක කුසල ධර්මයන් උපදිනවා. අනේක කුසල ධර්මයන් උපදිනවා. ඒවා පරිපූර්ණත්වයටපත් වෙනවා ඒ කුසල ධර්මයන්. හරි. ඉතින් මේ කුසල ධර්ම මේ සම්මාදිට්ඨිය තුල උපදින මේ කුසල් දහම් මේවා මේවර ලෞකික සම්මාදිට්ඨිය තුල තියෙන සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා කියන ඒ පින නෙවෙයි. ඒ පින නෙවෙයි මේක. එතකොට මේ සම්මාදිට්ඨිය තුල උපදින කුසල් ඒවා අනාසවා ලෝකෝත්තර මාර්ගය තුල උපදින දේවල්. ඒතර එහෙනම් ඔන්න එතන දැන් සම්මාදිට්ඨියට පත්වීම කුසලය. සම්මාදිට්ඨියට පත්වුණු කෙනාට සම්මාදිට්ඨිය නිසා උපදින කුසල් තියෙනවා. ඒවත් කුසල්. එහෙනම් කුසල් පාර්ශ්ව දෙකක් තියෙනවා. සම්මාදිට්ඨිය කුසලය, සම්මාදිට්ඨියට පත්වීම නිසා ඇතිවෙන අනේක වූ කුසල් තියෙනවා. ඒවත් කුසල්. ඒතර දෙකක් තියෙනවා එතන. කුසල පාර්ශ්ව දෙකක්. ඊට පස්සේ මිච්ඡාදිට්ඨිය ප්‍රහාණය වෙනවා. මිච්ඡාදිට්ඨිය ප්‍රහාණය වෙනවා. මිච්ඡාදිට්ඨිය ප්‍රහාණය වුණු නිසා මිත්‍යා දෘෂ්ටිය තුල උපදින්න තිබුණාද අකුසල් ඒවත් ප්‍රහාණය වෙලා යනවා. එතන දෙකක් තියෙනවා. කුසල පාර්ශ්වය දෙකයි අකුසල පාර්ශ්වය දෙකයි. ඊට පස්සේ සම්මා සංකප්පස්ස භික්ඛවේ මිච්ඡා සංකප්පෝ නිජ්ජින්නෝ හෝති. සම්මා සංකල්පේ ඇති කර ගැනීම නිසා මිච්ඡා සංකල්පේ ප්‍රහාණය වෙලා යනවා. මිච්ඡා සංකල්පය ප්‍රහාණය වීම නිසා මිච්ඡා සංකල්පය තුලින් උපදින්න තිබුණාද යම් අකුසල ධර්ම ඒවා ප්‍රහාණය වෙනවා. සම්මා සංකල්පය උපදවාගත්තු නිසා සම්මා සංකල්පය තුල උපදින කුසල් දහම් උපදිනවා. එතනත් හතරක් තියෙනවා. සම්මා සංකල්පයේ කුසලය, සම්මා සංකල්පයට ආපු නිසා ඇති වෙන අනිකුත් කුසල් දහම්. මිච්ඡා සංකල්පය එක අකුසලය, මිච්ඡා සංකල්පය නිසා උපදින්න තිබුණාද අකුසල ධර්මයන් ඒවත් අකුසල්. ඒත්‍රිව ප්‍රහාණය වෙලා යනවා. ඒතර කුසල පාර්ශවයේ දෙකයි අකුසල පාර්ශවයේ දෙකයි. එතන. ඊට පස්සේ සම්මා වාචාස්ස භික්ඛවේ මිච්ඡා වාචා නිජ්ජින්නෝ හෝති. සම්මා වාචාවට ආපු නිසා මිච්ඡා වාචා ප්‍රහාණය වෙලා යනවා. මිච්ඡා වාචාව ප්‍රහාණය වීම නිසා මිච්ඡා වාචාව තුළ උපදින්න තිබුණාද යම් අකුසල ධර්මයන් ඒවා ප්‍රහාණය වෙනවා. සම්මා වාචාවට ආපු නිසා සම්මා වාචාව තුළ උපදිනවාද යම් අනේක වූ කුසල් දහම් ඒවා උපදිනවා. එතනත් ඇතුළත කුසල පාර්ශ්වය දෙකයි අකුසල පාර්ශ්වය දෙකයි. හතරයි. ඒ වගේම සම්මා කම්මන්තේට කුසල පාර්ශ්වය දෙකයි අකුසල පාර්ශ්වය දෙකයි. සම්මා ආජීවයටත් කුසල පාර්ශ්වය දෙකයි අකුසල පාර්ශ්වය දෙකයි. සම්මා වායාමයටත් කුසල පාර්ශ්වය දෙකයි අකුසල පාර්ශ්වය දෙකයි. සම්මා සතියටත් කුසල පාර්ශ්වය දෙකයි අකුසල පාර්ශ්වය දෙකයි. සම්මා සමාධියටත් කුසල පාර්ශ්වය දෙකයි අකුසල පාර්ශ්වය දෙකයි. මොකක්ද? සම්මා සමාධිය ඉතිකර ගැනීම නිසා මිච්ඡා සමාධි ප්‍රහාණය වෙනවා. එහෙනම් මිච්ඡා සමාධි කියලා කොටසක් තියෙනවා. මිච්ඡා සමාධි. මොකක්ද මිච්ඡා සමාධිය? සම්මා දිට්ඨිය මුල් නොවුණු. උත්තර මතක තියාගන්න මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය මුල්ුනේ නැත්තම් එයා තුලත් උපදින්න පුළුවනි සමාධි. හරි? එයා තුල සමාධි උපදින්න පුළුවනි. සමාධි උපදිනවා. ඒවා සම්මා සමාධි නෙවෙයි. මිච්ඡා සමාධි. බුද්ධ ශාසනයෙන් බැහැර ඔබ හිතන්නේ වර්තමානෙත් නේද සමාධිය උපද ගන්න කට්ටිය ඉන්නවා. ඉන්දියාවේ ඔය ඍෂිකේෂ් පැත්තේ බොහෝ ඉන්නවා.
ගොඩාක් ඉන්නවා ඉන්දියාවේ රිෂිකේෂ් පැත්තේ මිච්ඡා සමාධි උපදව ගන්න කට්ටිය. සමාධිය වඩන උදවිය. ඔය බටහිර රටවල් වල තරුණ පිරිස් විශාල වශයෙන් ඇවිල්ලා ඒ ආශ්‍රම වල නැවතිලා භාවනා කරනවා. එතන සම්මාදිට්ඨියක් මුල් වෙලා නැහැ. සම්මාදිට්ඨික අහලකවත් ඇවිල්ලා නැහැ. ඒක නිසා ඔක්කොම ගොඩාක් මේ ධ්‍යාන තියෙනවා සමහර විට. ඔක්කොම මිච්ඡා සමාධි. බුදුරජාණන් වහන්සේ ලෝකේ 15 වෙනි ඉස්සරලත් සමාධි තිබුණා. ඒ ඔක්කොම සම්මාදිට්ඨිය මුල් නොවුණු සමාධි. මිච්ඡා සමාධි. ඒතර සම්මා සමාධියට පැමිණීම නිසා මිච්ඡා සමාධි ප්‍රහාණය වෙනවා. අය මිච්ඡා සමාධිය ඉඩක් නැහැ. ඒ සම්මාදිට්ඨිය මුල් වෙලා. සම්මාදිට්ඨිය මුල් වුණු ලෝකෝත්තර මාර්ගය තුළ ඇති වුණු සමාධිය මෙයාට තියෙන්නේ. මිච්ඡා සමාධි ප්‍රහාණය වෙනවා. මිච්ඡා සමාධි ප්‍රහාණය නිසා මිච්ඡා සමාධි තුළ උපදින්න තිබුණාද යම් අකුසල්, ඒ අකුසල් ප්‍රහාණය වෙනවා. සම්මා සමාධිය උපදව ගැනීම නිසා ඒ සම්මා සමාධිය තුළ උපදින්න තියනවාද යම් කුසල්, ඒවා උපදිනවා. එහෙනම් එතනත් හතරක් තියෙනවා. කුසල පාර්ශවයේ දෙකයි, අකුසල පාර්ශවයේ දෙකයි. ඊළඟට සම්මා ඥානස්ස භික්ඛවේ මිච්ඡා ඥානං නිජ්ජින්නං හෝති. මහණෙනි, සම්මා ඥානය උපදව ගැනීම නිසා මිච්ඡා ඥාන ප්‍රහාණය වෙනවා. එහෙනම් මිච්ඡා ඥාන කියලත් කොටසක් තියෙනවා. මිච්ඡා සමාධි දිනු කරගත්තට පස්සේ මිච්ඡා සමාධි තුළ උපදිනවා යම් යම් අවබෝධ. යම් අවබෝධයක් උපදිනවා. දැන් නිකම්ම නෙවෙයිනේ. දැන් ඔය වෙන අන්‍ය ආගමික, දැන් Hindu ආගමේ ගත්තොත් එහෙම Hindu ආගමේ, බ්‍රාහ්මණ ආගමේ මේවල සමාධිය, දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බලන්නකෝ ඉන්දියාවේ දැන් ඔය නොයෙක් දැන් මේ පහුගිය දවස්වල කුම්භ මේලා තිබුණා. දැන් මේවල යෙතින්නේ ඇයි? ඒතර ඒවල ඉන්න ඒ ප්‍රධාන දැන් ඒවල ඉන්න උදවි දැන් අපිට දක්වන සමහර විට මම මේ පොඩි වීඩියෝ පටියක් දැක්කා. මේ මට හිතෙන්නේ දිල්ලිය වෙන්න ඕනි. විශාල ලක්ෂ ගාණක් අර මේලා දවස්වල ලක්ෂ ගාණක් පාරේ යනවා මේ නිර්වස්ත්‍රව. සමහර කට්ටිය පොඩි චූටි ඇඳුමක් ඇඳගෙන, සමහර කට්ටිය මුළුමනින්ම නිර්වස්ත්‍රව ලක්ෂ ගාණක් එක දිගට යනවා. නිගණ්ඨ, අචේලක මේ පිරිස වර්තමානයේ මේ අවුරුද්දේ කුම්භ මේලාවල ඊට පස්සේ ගංගා නදියට බැලලා ගංගා නදිය පව් හොදනවා. මහා සැනකිලි උත්සව පවත්වනවා. හරි. මේවලක් තියෙනවා. දැන් මේ නිගණ්ඨ පිරිස ගත්තොත් නිගණ්ඨ ආගමේ ඒ ආගමේ තියෙන භාවනාව. ඒතර ඒවලක් තියෙන සමාධිය උපදව ගන්නවා. දැන් අපිට පැහැදිලින අර එක තැන තියෙනවනේ චිත්ත ගෘහපති අතින් නිගණ්ඨනාථ පුත්ත අහනවා මේ ගෘහපතිය, ඔබ ශ්‍රමණ ගෞතමියෝ يعني දේශනා කරනවා විතක්ක ਵਿਚාර නැති සමාධියක් තියෙනවා කියලා. ඒක ඔබ අදා ගන්නවද කියලා අහනවා. චිත්ත ගෘහපති කියනවා නෑ, මම අදා ගන්නෑ. ඒක නිගණ්ඨනාථ පුත්ත තමයි ගෝලොන්ට කියන ඔන්න බලන්න කියලා මහා උජාරුවෙන් කියනවා මේ බලන්න ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රධාන ගිහි ගෝලයෙක් වෙච්චි මේ චිත්ත ගෘහපතිවත් ශ්‍රමණ ගෞතමයෝ කියන දේ අදා ගන්නෑ. ඒතර චිත්ත ගෘහපති කියනවා මේ මට ඉතින් ඒක අදා ගන්න දෙයක් නැහැ. විතක්ක ਵਿਚාර නැති ධානයක් තියෙනවා කියන එක මං අත්දකින්නවා කියනවා. ඒක මට අදා ගන්න දෙයක් නැහැ කියන. ඒක තමයි නිගණ්ඨනාථ පුත්‍ර තරුපේ. එහෙනම් අපිට ඒකෙන් පැහැදිලි දෙවෙනි ධානය නෙවෙයි සමහරට නිගණ්ඨනාථ පුත්‍රට පළවෙනි ධානය වගේ තියෙන්නේ නැති. පළවෙනි ධානය වගේ තියෙන්නේ නැති ඇතැම් විට. ඒවලත් එහෙනම් ඒ ධ්‍යාන ඒ සමාධියන්නේ. ඒ සමාධිය තුළ ඥානයක් තියෙනවා. ඉතින් ඒකනේ දැන් ඔය ඒවා මිච්ඡා ඥාන. ඒකනේ ඒවට විශාල විදිහට ඇතිලා යන්නේ. ඒවලත් යම් කිසි ඥානයක් ඒ අය කියා දෙන යම් කිසි දෙයක්
අවබෝධයක් තියෙනවා. ඒක සම්මා ඥාන නෙවෙයි. මොකද ඒකට සම්මා දිට්ඨිය මුල්ලා නැහැ. මිච්ඡා දිට්ඨිය මුල්ලා තියෙන්නේ. මිච්ඡා දිට්ඨිය මුල්ුණු ඒ මාර්ගය තුළ මිච්ඡා සමාධි තියෙනවා. මිච්ඡා සමාධි වලින් මිච්ඡා ඥාන උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා ඥානස්ස සම්මා ඥානීයට ආපු කෙනාට හරි සම්මා ඥානීයට ආපු කෙනාට මිච්ඡා ඥාන ප්‍රහාණය වෙනවා. මිච්ඡා ඥාන නිසා යම් අකුසල ධර්මයන් උපදින්න තිබුණාද ඒවත් ප්‍රහාණය වෙලා යනවා. සම්මා ඥාන නිසා යම් කුසල් ධර්ම උපදිනවාද ඒවා උපදිනවා. ඒ පිරිපුම් බවටපත් වෙනවා. පරිපූර්ණ වෙනවා. එන එකෙන් හොඳට පැහැදිලි ඔබට මේ මිච්ඡා ඥාන වල උපදින මේ කුසලයේ පින නෙමෙයි කියලා. මේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. හරි ඒ රහතන් වහන්සේට පින රැස් වෙන්නේ නැහැ නේ. කම්මක්ඛය. එතනතර හතරක් තියෙනවා. කුසල පාර්ශවයේ 4යි අකුසල පාර්ශවයේ කුසල පාර්ශවයේ 2යි අකුසල පාර්ශවයේ 2යි. සම්මා විමුක්තිස් භික්ඛවේ මිච්ඡා විමුක්ති නිච්චින්නා හෝති. සම්මා විමුක්තියට ආපු කෙනාගේ මිච්ඡා විමුක්ති ප්‍රහාණය වෙනවා. එනම් මිච්ඡා විමුක්ති කියලා දෙයක් තියෙනවා. මිච්ඡා ඥාන උපදින කෙනා හිතා ඉන්නවා මේක විමුක්තිය කියලා. මිච්ඡා ඒකනේ ඒවට ශ්‍රාවක පිරිස ඉන්නේ. විශාල දැන් සත්‍යාස්ත්‍රූරු හිටියා. ඒ කාලේ ශාස්ත්‍රුන්ටත් විශාල පිරිසක් හිටියනේ. ඉතින් වර්තමානයේත් මේ ඉන්දියාව ගත්තත් ඉන්දියාවේ බෞද්ධ ඉන්න ප්‍රමාණයට වඩා බොහෝ වැඩි නිගණ්ඨ පිරිස වර්තමානයේත්. හරි. ඒතර ඒවලත් මේ ශ්‍රාවකයෝ ඉන්නේ. ඒවලත් යම් විමුක්තියක් පෙන්වා දෙනවා. හැබැයි ඒක සම්මා විමුක්ති නෙවෙයි. මිච්ඡා විමුක්තිය. සසරින් නිදහස් වෙන්න බෑ. ඒ අය දන්නේ මේ සසරින් නිදහස් වෙන්න බෑ කියලා. හරි. එයා හිතන් ඉන්නේ මේක තමයි විමුක්තිය කියලා. ඒතරනම් ඔන්න සම්මා විමුක්තියට ආපු කෙනාට මිච්ඡා විමුක්ති ප්‍රහාණය වෙනවා. මිච්ඡා විමුක්ති ප්‍රහාණය වීම නිසා මිච්ඡා විමුක්තිය තුල යම්තාක් පාපී අකුසල ධර්මයන් අනේක වූ පාපී අකුසල ධර්මයන් හටගන්න තිබුණාද ඒවත් ප්‍රහාණය වෙනවා. සම්මා විමුක්තිය තුල යම්තාක් කුසල ධර්මයන් උපදිනවා. ඒවා උපදිනවා. එතකොට ඒ කුසල දහම් පින් නෙවෙයි. පින නෙවෙයි. එයි මේ රහතන් වහන්සේට පින පවරැස් වෙන්නේ. ඊළඟ එතනත් ඔන්න කුසල පාර්ශවයේ 2යි අකුසල පාර්ශවයේ 2යි. ඉතිකෝ භික්ඛවේ වීසති කුසල පක්ඛා. එතකොට මේ 10 කුසල පාර්ශවයේ 1ට 2 ගානේ ආවනේ. එතකොට වීසති කුසල පක්ඛා. කුසල පාර්ශවයේ 20ක් තියෙනවා. වීසති අකුසල පක්ඛා. අකුසල පාර්ශවයේ 20ක් තියෙනවා. මහා චත්තාරීසකෝ ධම්මපරියායෝ පවත්තිතු අප්පතිවත්තියෝ සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචවා ලෝකස්මින්ති. එහෙනම් ඔන්න අර කුසල පාර්ශ්වයේ 20යි අකුසල පාර්ශ්වයේ 20යි මේ 40 සමන්විත මේ මහා චත්තාරීසක ධම්මපරියාය මහා චත්තාරීසය කියලා කියන්නේ චත්තාරීසය කියන්නේ 40ට. හරි මහා චත්තාරිසක ධම්මපරියාය කියන්නේ මෙන්න මේ 40 මේ කුසල පාර්ශ්වයේ 20යි අකුසල පාර්ශ්වයේ 20යි ඇතුළත් ඒ 40ට කියනවා ඒ 40න් යුක්ත මේ පරියායට කියනවා මහා චත්තාරීසක ධම්මපරියාය කියලා. හරි මහා චත්තාරීසක ධම්මපරියාය මේ මහා චත්තාරීසක ධම්මපරියාය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්පතිවත්තිය සමනේනවා කිසිම ශ්‍රමණේකට හෝ බ්‍රාහ්මණේනවා බ්‍රාහ්මණීකට හෝ දේවේනවා මාරේනවා දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මුණාවා මේ බඹෙකුටවත් කේනචිවා ලෝකස්මි ලෝකේ කිසිම කෙනෙකුට මේක ප්‍රතික්ෂේප කරන්න බෑ කියනවා. කරුණු සහිතව ප්‍රතික්ෂේප කරන්න බෑ කියනවා. ඇයි යම්කිසි කෙනෙක් මේක ප්‍රතික්ෂේප කරනවා මේකට ගරහනවා නම් මේ මහා චත්තාරීසක ධම්මපරියායට ගරහනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට සමාජෙන් නිඳා වෙනවා කියනවා. ඇයි දැන් මෙයාට ගරහන්න දැන් මේ සම්මා දිට්ඨිය කියන්නකෝ මේ සම්මා දිට්ඨියට ගරහනවා නම් යම්කිසි කෙනෙක් එයා ප්‍රශංසා කරන්න මොකද මිච්ඡා දිට්ඨියට. සම්මා දිට්ඨියට ගරහනවා නම් මිච්ඡා දිට්ඨියට ප්‍රශංසා කරන්නේ. සම්මා සංකල්පයට ගරහනවා නම් මිච්ඡා සංකල්පයට එයා මේ ප්‍රශංසා කරන්නේ. දැන් සම්මා සංකල්පය කියන්නේ මොකද්ද?
නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප වලින් යුක්තව ලෝකෝත්තර මාර්ගයේ ඇති කර ගන්නා වූ සංකල්පනා. එහෙනම් ඒකට ගරහනවා නම් ඒක ප්‍රතික්ෂේප කරනවා. එයා ප්‍රශංසා කරන්නේ මිච්ඡා සංකල්ප. මොකද්ද? කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. ඒක කාම සංකල්ප වලට ප්‍රශංසා කරනවා නම්, ව්‍යාපාද සංකල්ප වලට තරහට, හරි ගැටීමට ප්‍රශංසා කරනවා නම්, විහිංසා සංකල්ප හිංසාවට ප්‍රශංසා කරනවා නම් එයා සමාජීය කෙරෙහිමකට ලක් වෙනවා. අපි සම්මා වාචා ගන්නකෝ. සම්මා වාචා වලට නිග්‍රහ කරනවා නම්, ප්‍රතික්ෂේප කරනවා නම්, ගරහනවා නම් එයා ප්‍රශංසා කරන්නේ මිච්ඡා වාචා වලට. සම්මා වාචා කියන්නේ මොකද්ද? බොරුවෙන් වැළකීම, කේලමෙන් වැළකීම, පරස වචනෙන් වැළකීම, හිස් වචනෙන් වැළකීම. ඒ වලින් වැළකීලා ඒවා උපදින්න යම් සංයෝජනයක් බලපානවද? ඒවා ප්‍රහාණය කරන ලෝකෝත්තර මාර්ගයේ. ඒකට නම් ගරහන්නේ එයා ප්‍රශංසා කරන්නේ මිච්ඡා වාචා වලට, බොරුවට, කේලමට, පරස වචනෙට, හිස් වචනෙට එයා ප්‍රශංසා කරන්නේ. එහෙනම් කරුණ සහිතව මේ අංග 10ටම කරුණ සහිතව ගරහා කරන්න බෑ කියනවා කෙනෙකුට. ගරහා කරන්නේ නැහැ කියනවා. ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියනවා. අර ලෞකික සම්මාදිට්ඨියට එන්න බැරි නියත මිත්‍යා දෘෂ්ටි ඉන්න උදවිය පවා කරුණ සහිතව මේවට ගැරහුවේ නැහැ කියනවා. ඇයි? සමාජයෙන් ගැරහුම් එන නිසා. එයාට සම්මාදිට්ඨිය නැහැ. සම්මාදිට්ඨිය ලැබිලා නැහැ. හැබැයි හොඳට බලන්නකෝ, බොරුවට යම් කෙනෙක් ප්‍රශංසා කරනවා නම්, කේලමට ප්‍රශංසා කරනවා නම්, පරුස වචන හිස් වචනට ප්‍රශංසා කරනවා නම්, ප්‍රාණඝාතයට ප්‍රශංසා කරනවා නම්, සොරකමට, වැරදිකාමසයට ප්‍රශංසා කරනවා නම්, මිච්ඡා ආජීවයට ප්‍රශංසා කරනවා නම් එයාට සමාජයෙන් ගැරහුම් එන්නේ නැද්ද? සමාජයෙන් ගැරහුම් එනවා. ඒක නිසා සම්මාදිට්ඨියට ආපු නැති නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න උදවිය පවා කරුණ සහිතව මේවට ගැරහුවේ නැහැ කියනවා. ඇයි? සමාජයෙන් ගැරහුම් එයි කියලා බයට. බුදුරජාණන් දේශනා කරනවා යේපිතේ භික්කවේ අහේසුං උක්කලා වස්ස බඤ්ඤා අහේතුක වාදා අකිරිය වාදා නත්තික වාදා තේබි මහා චත්තාරීසකං ධම්මපරයයන් ගරහිතබ්බං න පටික්කෝසිතබ්බං මඤ්ඤින්සු. මහණෙනි, උක්කලා කියන නුවර වස්ස බඤ්ඤ කියලා අකිරියවාදියෙක් හිටියා. නාස්තිකවාදියෙක්, අහේතුකවාදියෙක්. ඒ මොකද්ද? මේ ලෝකීට මහා පිළලය තමයි මෙන්න මේ අකිරියවාදී, නාස්තිකවාදී, අහේතුකවාදී උදවිය. ඇයි? කර්මඵලයක් විශ්වාස කරන්නේ. යහපත් වූ ක්‍රියාවක යහපත් වූ ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා, අයහපත් වූ ක්‍රියාවක අයහපත් වූ ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා විශ්වාස කරන්නේ. හේතුවක් ඇතුව මේ දේවල් සිදුවෙන්නේ කියලා විශ්වාස කරන්නේ අහේතුකව. එතකොට Tamanට වීර්යයක් උපදගන්න මේ අකුසල් ප්‍රහාණය කිරීමක් කියලා දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ මේ අකිරියවාදී තුල, අහේතුකවාදී තුල, නාස්තිකවාදී තුල. හරි. මෙන්න මේ ඔක්කලා නුවර වස්ස බඤ්ඤ කියලා මේ අකිරියවාදියෙක් හිටියා. නාස්තිකවාදියෙක්, අහේතුකවාදියෙක් හිටියා. බුදුරජාණන් දේශනා කරනවා අන්නේ වස්ස බඤ්ඤ පවා මේ මහා චත්තාරිස්ක දවුම් පරියායට ගැරහුවේ නැහැ කියනවා. ප්‍රතික්ෂේප කරන්න කල්පනා කරේ නැහැ කියනවා. ඇයි? තංකිස හේතු නිද්දා ව්‍යාරෝස උපාරම්භ භයානි භයති. සමාජයෙන් නින්දා ලැබෙයි කියලා, සමාජයෙන් ගැරහුම් ලැබෙයි කියලා, හරි, සමාජයෙන් ආක්‍රෝෂ පරිභව ලැබෙයි කියලා. ඒ වස්සබඤ්ඤ පවා මේ මහා චත්තාරිස්ක දවුම් පරියාය නින්දා කරේ නැහැ, ගැරහුවේ නැහැ, ප්‍රතික්ෂේප කරේ නැහැ කියනවා. පිළිගන්නත් නැතුව ඇති, නමුත් ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ ප්‍රසිද්ධියේ. ඇයි ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ, ගරහන්නේ නැත්තේ? එයාට සමාජයෙන් ගැරහුම් එනවා. මෙහා නම් මේ බොරුවට ප්‍රශංසා කරන කෙනෙක්, කේලමට ප්‍රශංසා කරන කෙනෙක්, හිස් වචන පරස වචන ප්‍රශංසා කරන කෙනෙක්, ප්‍රාණඝාතයට ප්‍රශංසා කරන කෙනෙක්, සොරකමට ප්‍රශංසා කරන කෙනෙක්,
වැරදිකාමසෙන් ප්‍රශංසා කරන කෙනෙක්. ආදී මේ මෙච්චා වැඩපිළිවෙලට ප්‍රශංසා කරන කෙනෙක් කියලා සමාජයෙන් ගැරහුම් වෙනවා. ඒක නිසා මේකට ගැරහුවේ නැහැ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මහා චත්තාරිසක ධම්ම පරියාය මේ විදිහට දේශනා කළා. ඒතර ඔබ හොඳට නම් තේරුම් ගන්න මේ මහා චත්තාරිසක ධම්ම පරියාය තුල තියෙන්නේ ප්‍රධාන වශයෙන් තියෙන සම්මා සමාධිය උපදව ගන්න විදිය. ඒතර සම්මා සමාධිය උපදව ගන්න මුල් වෙනවා සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය පූර්වාංගම වෙනවා. ඒ සම්මාදිට්ඨිය පූර්වාංගම වෙලා ඒතර සම්මාදිට්ඨිය තමයි මිච්ඡාදිට්ඨිය සම්මාදිට්ඨිය වෙන් කරලා හඳුනා ගැනීම. සම්මාදිට්ඨිය කොටස් දෙකයි. ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒතර ලෞකික සම්මාදිට්ඨිය මුල් වෙච්ච වෙන වැඩ පිළිලක් දෙනවා. ඒක මාර්ගය නෙවෙයි. ඒක නිවන් මඟ නෙවෙයි. ඒක ඔබ තේරුම් ගන්න. හරි? ඒතර ලෞකික සම්මාදිට්ඨියට ආපු කෙනා නියත මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙනවා. නියත මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙනවා. හැබැයි ලෞකික සම්මාදිට්ඨියට ඇවිල්ලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය මාර්ග ඒ මුල් කරගත්තු වැඩපිළිවෙල තුල ගිහිල්ලා ලෝකෝත්තර මාර්ගී වඩලා ඒ ඵලයන් ලබා ගන්නකම් එයාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදව ගැනීමෙන් ඇතිවෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියට මෙහා තියෙන මිච්ඡාදිට්ඨිය තියෙනවා. දැන් මේ ඉස්සෙල්ලා අපි මේ කරපු දේශනා කීපෙකම තිබුණා මෙන්න මේකයි සම්මාදිට්ඨිය කියලා. ඒ කියන්නේ ආයතන ගැන ඒ වගේම පංච උපාදානස්කන්ධය ගැන ආදී දේශනාවල තිබුණා පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම ඒ වගේම මේ දේවල් දැකීම මේ ගැන තියෙන අවබෝධය තමයි සම්මාදිට්ඨිය කියලා. එතකොට ඒ සම්මාදිට්ඨිය ඇති උනේ නැත්තම් එයා ඒ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම නොදැකීම තුල එයා තුල මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. හරි? ඒතර ඒක නියත මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. එයා ලෞකික සම්මාදිට්ඨියට ආපු කෙනා ලෞකික සම්මාදිට්ඨියට ආව වුණාට එයා තුල අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති නොකර ගැනීම තුල තියෙන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒකත් ඔබ තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙන්නේ ලෝකෝත්තර මාර්ගය තුල. එහෙනම් යම්කිසි කෙනෙකුට උවමනයි නම් සසරින් නිදහස් වෙන්න, දුකින් නිදහස් වෙන්න, නිවන් අවබෝධය, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය යම්කිසි කෙනෙකුට ඕන නම් එයා ප්‍රගුණ කළ යුතුයි. මොකක්ද? ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගැනීම තුළ ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණ ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මුල් කරගත්තු මාර්ගය දියුණු කරගන්න යාට උවමනා වෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය මුල්ලුණු ඒ මාර්ගයෙන් බැහැරව ලෞකික සම්මාදිට්ඨිය පමණක් උපදව ගැනීම තුළ නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඒක සිදුවෙන්න හැකියි. මේ මහා චත්තාරිසික සූත්‍රයට අනුව ඒක හොඳට පැහැදිලි. ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්නේ නැතු ලෝකෝත්තර සම්මාදිට්ඨිය මේ මුල් වෙන්නේ නැතු ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියට මුල්ුණු ඒ මාර්ගය වඩන්නේ නැතුව නිවන් අවබෝධ කරගන්න බෑ. නිවන් අවබෝධ කරගන්න බෑ. ඒක නිසා ඔබ අප හැම දිනාට නිවන් අවබෝධය අපි කැමති නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය අපි කැමති නම් දුකින් නිදහස් වෙන්න කැමති නම් මේ ඉපදෙන මැරෙන සංසාරයෙන් නිදහස් වෙන්න කැමති නම් ඔබ බලන්නකෝ ඔය සමහර දේවල් දකින්නකොට අපිට හිතෙනවා මේ දුක් ගොඩ මහා දුක් ගොඩ තියෙන එකම විසඳුම මේක නිදහස් වීම නේද? ඒ නිදහසක් ඔබ කැමති නම් ඔබ ලෝකෝත්තර මාර්ගයට එන්න ඕනි. ලෝකෝත්තර මාර්ගය දිනු කරගන්න ඕනි. ඉතින් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවාගෙන ලෝකෝත්තර මාර්ගය වඩමින් හරි ලෝකෝත්තර මාර්ගය තුළ උපදවා ගන්නා වූ ඒ ප්‍රතිඵල උපදව ගන්න දුකින් නිදහස් වෙන්න
සංසාරයෙන් නිදහස් වෙන්න ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඔබ අප හැම දිනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 438න් 15 උස්වත්ත ගෝනවල කැලණිය යන ලිපිනයේ පදිංචිව සිට මේට මාස 3කට පෙර එනම් 2021 ජනවාරි 20 වෙනි දින මිය පරලෝකීය තිලක් වේහැල්ල පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් ස්වර්ණිකා වේහැල්ල බිරිඳ ඇතුළු දූදරු පිරිස විසින් ඒ පින්තුන් අරමුණලා තිබෙන්නේ ඒ මිය පරලෝකීය තිලක් වේහැල්ල පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් ඒ පින්තුන් ඒ උතුම් අරමුණින් යුක්තව මේ සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරලා අනුග්‍රහය දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සීල දනා එකතුලා මේ ධර්මය අහලා ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණය පින රැස් කරගත්තා. අපි හැමදෙනාම එකතුලා මේ රැස් කරගත්තු මේ සීල පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සීලූම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සීලු දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. ඒ වගේම මේ රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මිය පරලෝකීය තිලක් වේහැල්ල පියාණන් ඇතුළු දායක දරු සීල පින්තුන්ගේ නමින් නන් අයුරුන් උදව් උපකාර කළ සීල පින්තුන්ගේ නමින් ඔබ අප හැමදෙනා නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලූම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා. සැපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. නොම්බර 483න් 11 උස්වත්ත ගෝනවල කැලණිය යන ලිපිනී පදිංචි එච්.එම්. බැසිල් රාජපක්ෂ පියාණන්ට සෝමා රාජපක්ෂ මෑණියන් ඇතුළු දූදරු පිරිසට සෙත් ප්‍රාර්ථනා කරනවා. නොම්බර 483න් 15 උස්වත්ත ගෝනවල කැලණිය යන ලිපිනී පදිංචි ස්වර්ණිකා වේහැල්ල මෑණියන් ඇතුළු දූදරු පිරිසට සෙත් ප්‍රාර්ථනා කරනවා. UBG ජයතුංග සරෝජනී පොල්ගස්දනිය ඉන්දීවරී සඳරේකා මනෝරී අලහකෝන් යන සියලු දෙනාටත් පවුල්වල සියලු දූදරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලබා ගැනීම පිණිස මේ පින උපකාර වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්ව දරූ සීල පින්වතුන් නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයට මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සීල දූපතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සීලෝම දෙනාට ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.